දුවේ පුතේ අද අපි එකතු වෙලා ඉන්නේ 8 ශ්‍රේණිය තොරතුරු සහ සංවේදන තාක්ෂණය කියන විෂයේ ඔයාලට નિયમિત 5 වෙනි පාඩමත් එක්ක භෞතික ආගණනය සඳහා මෘදුකාංග භාවිතය. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා ෆිසිකල් කම්පියුටිං කියලා. දැන් මෙතෙක් කවදාවත් ඕගොල්ලෝ ඉගෙන ගත්තේ නැති අලුත්ම දෙයක් තමයි මේ පාඩමේ ඉගෙන ගන්න හදන්නේ. හැබැයි අපිට ටිකක් පැරණි පාඩම් වලත් යම් දෙයක් මෙතනට අරගෙන එන්න වෙනවා ඉස්සල්ලාම කතා කරද්දී. ඔගොල්ලෝ දන්නවා අපේ පරිගණක සාමාන්‍යයෙන් ගණනය කිරීමේ හැම දෙයක්ම කරන්නේ කොහොමද 1.0 ආකෘතියෙන් නේද? කොච්චර තාක්ෂණය දියුණු වුණත් මොන ස්මාර්ට් ඩිවයිස් එක ආවත් එයා දන්නේ 1.0 කියන යාන්ත්‍ර භාෂාව කියන එක අපි 7 ශ්‍රේණියේදී ඉගෙන ගත්තා. එතකොට ටිකක් ඉහළ පන්ති වලට එනකොටත් ඔයාලට තේරුණා අපි මෙතෙක් කරපු පාඩම් එක්ක අපි භාවිතා කරන සින්දු pictures වීඩියෝස් මේ හැමදේම පරිගණකයේ ගබඩා වෙන 1.0 ආකාරයෙන් කියලා. එතකොට දැන් මෙතන භාවිතා වෙන කතන්දරය මේකයි. ඇත්ත වශයෙන්ම අපේ දත්ත සකස් කිරීමේදී දත්ත සකස් කරලා අපිට දෙනකොට තොරතුරු හැටියට මේ පරිගණකයට සිද්ධ වෙනවා සමහර තැන්වලදී තීරණ ගන්න නේද? දත්ත අනුව අපි ආදානය කරන ඉන්පුට් කරන data අනුව එයාට සිද්ධ වෙනවා යම් තීරණ අරන් දෙන්න. එතකොට එයා තර්ක කරනවා මේක ආවොත් මෙහෙමයි මේක ආවොත් මෙහෙමයි අන්න ඒ විදිහේ තර්ක කරලා එයාම එතනින් එහාට අවුට්පුට් එක අපිට හදලා තොරතුරක් විදිහට ලබා දෙන්නේ කොහොමද කියන එක මේ පාඩමේදී ඉගෙන ගන්නවා. එතකොට ඒ විදිහට අපිට අවශ්‍ය කරන අවුට්පුට් එක ලබා දෙන්න පරිපත නිර්මාණය කරන්න අපිට පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයාගේ මේ සාමාන්‍ය පරිගණකයේ තියෙන මව්පූර්ව මදර්බෝඩ් එක ඒ ඕවාගේ දේවල් ඩිසයින් කරද්දී නිෂ්පාදන සමාගම් වලින් අන්න ඒ විදිහට ආවොත් මේ විදිහට හිතන්න කියන එක ගැලපෙන විදිහට මේ සර්කිට්ස් නිර්මාණය කරනවා. ඉතින් එක අතකින් ඒකේ තියෙන වාසිය තමයි ඕගොල්ලෝ පරිගණක පරම්පරා ගැනත් ඉගෙන ගත්තා වගේම ඒකේ එක ලක්ෂණයක් ඕගොල්ලන්ට මතක් කරගන්න බලන්න ක්‍රමානුකූලව පරිගණකයේ විශාලත්වය අඩු වුණා පරම්පරාවත් එක්ක ඉස්සරහට එනකොට. ඇයි ඒ පරිගණකයේ මව්පූර්ව ගොඩක් එන්නම මේ සරල පරිපත බවට පත් වුණා. ඒ කියන්නේ ඇත්තටම මේ පරිගණකයේ මව්පූර්වක් ගත්තාම සංකීර්ණයි තමයි. නමුත් අර පළමු පරම්පරාවත් එක්ක බලද්දී කාමරයක් තරම් විශාල. ඒ මොකද ඒ හැම තර්කයක් මේ සෑම දෙයක් සම්බන්ධයෙන් වෙනම පරිපත ගොඩාක් තිබුණානේ. ඒකනේ ඒ තරම් විශාල කාමරයක් දක්වා පරිගණකයේ ඉස්සෙල්ලාම ලොකු ප්‍රමාණයක් ආයත් කරගත්තේ. එන්න ඒක චූටි වෙන්න පටන් ගත්තේ ඇයි? තාක්ෂණයේ දියුණුවත් එක්ක පරිපතය ගොඩාක් සරල කරන්න පුළුවන් උපාංග අවස්ථා එන්න පටන් ගත්ත නිසා. එතකොට ඒ ආකාරයෙන් සරල කරපු පරිපතවල තියෙන සංකීර්ණභාවය අඩු කරන්න. හරිද? එතකොට ඒ ලබා දෙන ඉන්පුට්ස් අනුව ඒ කියන්නේ ඕගොල්ලෝ දන්නවා 1.0 ආකාරයෙන් ලැබුණාම බිඳුවක් සහ තවත් බිඳුවක් විදිහට ඉන්පුට් වුණොත් මොකක්ද එතනින් එහාට දෙන තීරණය? මොකක්ද එතනින් එහාට දෙන අවුට්පුට් එක? ඉන්පුට්ස් ඔක්කොම එකක් විදිහට ආවොත් එක විදිහට ආවොත් මොකක්ද එතනින් එහාට දෙන අවුට්පුට් එක? එකක් බිඳුව වෙලා එක වෙලා ඒ විදිහට ආවොත් මොකද කරන්නේ? ඔන්න ඔය වගේ දේවල් එක කල්පනා කරලා අවුට්පුට් එක දෙන ආකාරය නිර්මාණය කිරීම තමයි මෙතනදී ඉගෙන ගන්න. දැන් ඒ වගේ දේවල් අපේ එදිනෙදා ජීවිතයේදීත් අපි නොදැනුවත්ව භාවිතා වෙන උපාංගවල තියෙනවා. හරිද? දැන් සරලම උදාහරණයක් ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා ඔය සොර සතුරු උවදුරු අඟවන එලාම්ස්. ඒ කියන්නේ බර්ග්ලර් එලාම් සිස්ටම්ස් වල එහෙම මොකද්ද වෙන්නේ? රාත්‍රී කාලයක වගේ එහෙම ඒක ඔන් වෙලා තියෙනවා නම් කවුරු හරි ඒ හරහා ගියොත් එලාම් එකක් වදිනවා. නේද? එතකොට කවුරු හරි පුද්ගලයෙක් ගියොත් එලාම් එකක් වදින්න ඕනේ. අන්න ඒ වගේ දේවල් අර අපේ අනුදැනුමෙන් තොරව ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීම. අන්න ඒ වගේ කාරණා ගැන තීරණය කරන්න කොහොමද පරිපත නිර්මාණය වෙන්නේ කියන එක තමයි මෙතන අපි කතා කරන්නේ. දැන් සාමාන්‍යයෙන් ඒ විදිහට ඒ කියන්නේ තාම 8 වසරේ ඉන්න නිසා. හරිද? ద్వාර කියලා. ගේට්ස් කියලා කියනවා. ඒ කියන්නේ ඔන්න ඔයාලා මෙතනින් ඒක හරියට මේ වගේ. දැන් ඔයාලට මේ කාල සීමාවෙදී කොයි හරි තැනකට යන්න ඕනෑ වුණොත් යම්කිසි පර්මිෂන් එකක් තියෙනවනේ නේද?
අවසර පත්‍රයක් තියෙන්න ඕනේ. එතනින් යන්නේ යනවා නම් මේ අවසර පත්‍රය මොන වගේ එකක්ද? දැන් උදාහරණයක් හැටියට මේ මම කතා කරන කාලවකවානු වෙනකොට කොළඹ නගරයේදී ඇතුල් වෙන වාහන පරීක්ෂා කිරීමක් කරනවා. එතකොට පරීක්ෂා කිරීමක් කරද්දී බලනවා මේක මොන වර්ගයට අයිති වාහනයක්ද? ඇයි මේගොල්ලෝ යන්නේ කොළඹ නගරයට ඇතුල් වෙන්න හදන්නේ? ඒක පරීක්ෂා කිරීමක් බලලා එතන ඇත්තටම අර පොඩි බැරියර් එකක් තියෙනවා කියන්නේ ඒක ගේට් එකක් වගේනේ තියෙන්නේ. ద్వාරයක් වගේ තියෙන්නේ නේද? ඔයාට සුදුසුකම් තියෙනවා නම් මෙතනින් එහාට යන්න දෙනවා. එතකොට මේ වගේ වාහනයක් නම් මේ වගේ තැනකට යන්න ඕනේ කියන එක එතනදී පරීක්ෂා කරලා බලනවා. ඔන්න ඔය වගේ දෙයක් තමයි පරිපතයකත් අපි ලබා දෙන ඉන්පුට් එක අනුව එකද බිඳුවද ඒවා ඔක්කොම පරීක්ෂා කරලා බලලා මෙතනින් එහාට යන්න ඕනේ මේ විදිහටයි කියන එක උපදෙස් ලබා දීමක් පරිපත නිර්මාණය කරන්න භාවිතා කරනවා. ආන්න ඒක තමයි මේ ద్వාර කියන වචනේ යොදාගෙන තියෙන. ගේට් එකක් කියන්නේ අන්න ඒකයි. යම්කිසි පරීක්ෂාවකට ලක් කිරීමක් කරනවා. දැන් ඔයාලට මෙතන මේ පේන සංකේතත් ඇත්තටම ඒවා නිර්මාණය කිරීම සඳහා යොදා ගන්න සම්මත සංකේත වගයක්. මේක මොකක්ද කියලා අපි ඊළඟට බලමු. පොදුවේ අපිට ඒ වගේ තියෙනවා ගේට්ස් වර්ග තුනක්, ద్వාර තුනක් තියෙනවා. එම පරීක්ෂාවට ලක් කරන තුනක්. and or not. හරිද? මතක තියාගන්න and or not. අපි ඉස්සෙල්ලා බලමු and gate එක කියන්නේ මොකක්ද කියලා. දැන් gedara ඔයාලගේ මෙන්න මෙහෙම දන්න කියන තේරුමක් ඇති දෙයක් බැලුවොත් වතුර ටැංකියේ උදාහරණයක් බලමු. මේ වතුර ටැංකියක් ගත්තාම සාමාන්‍යයෙන් මේ වතුර ටැංකියේ මේ බට ලයින් එකේ තියෙනවා වැල් දෙකක්, කරාම දෙකක් තියෙනවා. A සහ B කියලා. A කියන කරාමය වැහිලා තිබුණොත් B කියන කරාමය දක්වා වතුර යන්නේ නැහෙනි. මෙතනින්ම නතර වෙනවා. A කියන එක ඇරලා තියෙද්දී B කියන එක වහලා තිබුණොත් B දක්වා වතුර ගියාට ටැංකියට වතුර පිරෙන්නේත් නැහැ. ඒ කියන්නේ කරාම දෙකෙන් එකක් ඇරියත් අනිත් එක වැහුවත් වතුර කොහොමත් ටැංකියට පිරෙන්නේ නැහැ. කරාම දෙකම වහලා තිබුණත් කොහොමත් වතුර යන්නේ නැහැ. එහෙමනම් මොකද මෙතන සිද්ධ වෙන්නේ? කරාම දෙකම අරින්න ඕනේ වතුර පිරෙන්න. නේද? කරාම දෙකම ඇරෙන්න ඕනේ වතුර පිරෙන්න. එහෙම බැලුවොත් මොකද වෙන්නේ? ඔව් කරාම දෙකම ඇරෙන්න ඕන නිසා අපිට මෙහෙම දෙයක් හිතා ගන්න පුළුවන් නේද? A සහ B දෙකම තියෙන්න ඕනේ වතුර පිරෙන්න. එහෙම නේද? and කියන වචනේ සිංහල තේරුම මොකද්ද? සහ. A සහ B දෙකම තියෙන්න ඕනේ වතුර පිරෙන්න ටැංකියට. ඕක අපි වගුවකට ගත්තොත් කොහොමද වෙන්නේ? දැන් මේ වගේ අපිට මෙතන එකිනෙකට වෙනස් ඉන්පුට්ස් දෙකක් තියෙනවා. දැන් මේ වැල් දෙක ඇත්තටම මෙතන ඉන්පුට් දෙකක් විදිහට තමයි අපි ගන්නෙ. මේ ඉන්පුට්ස් දෙකම අපි බැලුවොත් එකිනෙකට වෙනස් ඒවා දෙකක් තියෙන නිසා අපිට එකිනෙකට වෙනස් අවස්ථා හතරක් හැදෙනවා. තේරුණාද? ඉන්පුට් දෙකක් තියෙන නිසා එකිනෙකට වෙනස් අවස්ථා හතරක් හැදෙනවා. පළවෙනි එක තමයි දෙකම වහලා තියෙනවා නම්. එතකොට මොකද වෙන්නේ? වතුර පිරෙන්නේ නැහැ. දෙවෙනි එක තමයි A ඇරලා තියෙනවා. A වහලා තියෙනවා, B ඇරලා තියෙනවා. එතකොට වතුර පිරෙන්නේ නැහැ. A ඇරලා B වහලා තියෙනවා. ඒත් වතුර පිරෙන්නේ නැහනේ. ඊට පස්සේ අන්තිම එක මොකද්ද? දෙකම ඇරලා තිබුණොත් ඔන්න වතුර පිරෙනවා. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම මේ n කියන ద్వාරයේ ස්වභාවය තමයි ඉන්පුට් දෙකම විවෘත වෙලා තියෙන්න ඕනේ. ඉන්පුට්ස් දෙකම විවෘත වෙලා තියෙන්න ඕන අවසාන ප්‍රතිඵලයක් අපිට ලැබෙන්න නම්. දෙකෙන් එකක් හරි වැහිලා තිබුණොත් ලැබෙන්නෙම නැහැ. නේද? A සහ B ඔන්න දැන් තේරුම් ගන්න මේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම. ඕක අපි මෙහෙම වගුවකට ගත්තාම අපි ඕක 1.0 ආකාරයෙන් ලිව්වොත් කොහොමද වෙන්නේ? විවෘත වෙලා නැහැ වහලා තියෙන එක අපි බිඳුවට ගත්තොත්, විවෘත වෙලා තියෙන එක එකට ගත්තොත් අපිට මෙන්න මේ විදිහට වගුව හදා ගන්න පුළුවන් නැවත. වගුව මොඩිෆයි කරගත්තා මේ විදිහට. හරිද? ඒකේ තේරුම මොකද්ද බලන්න නැවතත්. A බිඳුවයි වැහිලා තියෙනවා. B බිඳුවයි වැහිලා තියෙනවා. ඒ නිසා ටැංකියට වතුර පිරෙන්නේ නැහැ. අවුට්පුට් එකක් දෙන්නේ නැහැ බිඳුවයි. A වැහිලා තියෙනවා බිඳුවයි, B ඇරිලා තියෙනවා එකයි. ඒත් වැඩක් නැහැ මේ පැත්තේ වැහිලා තියෙන නිසා වතුර යන්නේ නැහැ බිඳුවයි. A ඇරලා තියෙනවා එකයි. B වැහිලා තියෙනවා බිඳුවයි. ඒ නිසා මෙතනට වෙනකම් වතුර එනවා, මෙතනින් එහාට යන්නේ නැහැ. අවුට්පුට් එක බිඳුවයි.
A සහ B දෙකම ඇරලා තිනවා 1යි. ඒ නිසා ටැංකියේ වතුර පිරෙනවා 1යි. ඔයාලා දන්න උදාහරණයකින් ඔන්න පරිගණකයට තේරෙන ආකාරයට අපි හරවගත්තා. ඔය කන්සෙප්ට් එකම තමයි ඔය ඕගොල්ලොන්ගේ ගෙදර තියෙන හැම පරිපතයකම අපි යොදාගන්නේ. කොටින්ම කියනවා නම් ගෙදර තියෙන ඔය ඉලෙක්ට්‍රිකල් මේ පැත්තට ඔය ස්විච්චස් ඔය ඔක්කොම ඔන් වෙන්නේ කොහමද? ඔය සංකල්ප යොදාගෙන. මේ එකක් විතරයි කතා කළේ. හරිද? දැන් මේ ඇන්ද්වාරය කියන එක පුතේ සාමාන්‍ය පරිපතවල අපි ඉස්සෙල්ලාම මේ පරිපත නිර්මාණය කරන උදවිය නිෂ්පාදන සමාගම් ඩිසයින් කර ගැනීම සඳහා සම්මත සංකේත භාවිතා කරනවා. හරිද? දැන් ඔයාලා ගොඩාක් මේක ඉහළ පන්ති වලදීත් ඉගෙන ගන්නවා. මේ IT විෂය ගොඩාක් ඉගෙන ගන්නවා නම් ඉස්සරහට. හරි? දැන් අපි ඒ සඳහා යොදා ගන්න සම්මත සංකේතය තමයි මේ තියෙන්නේ. හරිද? මෙන්න මේ වගේ හැඩයක් තියෙනවා. එතකොට මේකට ඉන්පුට් කරන්න පුළුවන් අවස්ථා අවම වශයෙන් දෙකක් තියෙන්න ඕනේ. ඔයාට කැමති නම් ඉන්පුට් මෙතනින් එහාට ඕනෑ තරමක් ගන්න පුළුවන්. හැබැයි අවම වශයෙන් අවස්ථා දෙකක් තියෙන්න ඕනේ. හරිද? දැන් මේ අවම වශයෙන් අවස්ථා දෙකක් තියෙද්දී අපිට බලන්න A B ආදානය වුණාම අවුට්පුට් එක එන්න ඕනේ. හරිද? A සහ B කියන එක. ඇත්ත වශයෙන්ම මේ AND ద్వාරයට අපිට ලියන්න පුළුවන් සමීකරණ ආකාරයෙන්ුත් ලියත හැකියි. තේරුණාද? AND ద్వාරයට මේ සමීකරණයක් ආකාරයෙන් මේක ලියන්න පුළුවන්. එතකොට A සහ B කියන එකේ සහ කියන එක වෙනුවට ඒ කියන්නේ AND කියන එක හඟවන්න අපි තිත පාවිච්චි කරනවා. තිත කියන සංකේතය භාවිතා කරන ඩොට් එක. හරිද? එතකොට A සහ B දෙකම තියෙන්න ඕනේ අවුට්පුට් එකක් දෙන්න. ආන්න ඒක නිසා අපේ මේ වගුව මේ විදිහට මොඩිෆයි කරගන්නවා. අපි A B කියලා ආදාන දෙක ගත්තොත් ප්‍රතිදානයේ හැටියට A තිත B A.B කියලා අපි ඉංග්‍රීසියෙන් ප්‍රොනවුන්ස් කරනවා මේක. හරිද? දැන් මේ ඩොට් එක දාන්නේ මේවා ඔක්කොම සම්මත සංකේත. හරිද? ඒ වගේ. එතකොට ඔන්න අපිට පුළුවන් A.B කියන එක වෙන්නේ එකම එක අවස්ථාවක් විතරයි. ඒ මොකද්ද? ඉන්පුට්ස් සියල්ලම එක වුණොත් විතරයි. දැන් මෙතන C කියලා තව ඉන්පුට් එකක් තිබුණා නම් එහෙම ඒ කියන්නේ මෙතන තව කරාමයක් තිබුණා නම් මොකද වෙන්නේ? ඒ කරාම තුනම ඇරෙන්න ඕනේ. ඒක නිසා A.B.C කියලා අපිට ගන්න පුළුවන්. මේ සියල්ලම ඕපන් වෙන්න ඕනේ අවුට්පුට් එකක් ලැබෙන්න නම්. මේ AND ద్వාරයේ හැටි. හරිද? දෙන්නම ඉන්න ඕනේ. එහෙම නැත්නම් ඔක්කොම ඉන්න ඕනේ. එක්කෙනෙක් හරි බිඳුව වුණොත් බිඳුවම තමයි. අපි ඊළඟට බලමු O ద్వාරය. ඊළඟට තව එකක් ඉගෙන ගන්න තියෙනවා O ద్వාරය. දැන් අර වතුර ටැංකියම මෙන්න මේ විදිහට මොඩිෆයි කරලා තියෙනවා බට ලයින් එක. ඒ කොහොමද? ඔව් දෙපැත්තකින් වතුර පිරෙනවා. හරි? වතුර පිරෙනවා දෙපැත්තකින්. ඒක වෙන්නේ මෙහෙමයි. මේ පැත්තෙන් තියෙනවා එක බට ලයින් එක වැල්ව් එකක් තියෙනවා. A වැල්ව් එක මේ පැත්තෙන් හයි කරලා තියෙනවා. B වැල්ව් එක මේ පැත්තෙන් හයි කරලා තියෙනවා. හරිද? එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ A වැල්ව් එක හෝ B වැල්ව් එක දෙකම වැහිලා තිබුණොත් දෙපැත්තෙන් එක පැත්තකින්වත් වතුර යන්නේ නැහැ ටැංකියට පිරෙන්නේ නැහැ. හරිද? බැරි වෙලාවත් එකක් හෝ ඇරලා තිබුණොත් මොකද වෙන්නේ? A වැල්ව් එක ඇරලා තිබුණොත් B එකෙන් ගමන් කරන්න බෑ. B එක වහලා තියෙන නිසා. නමුත් A කියන සයිඩ් එක හරහා A වැල්ව් එක හරහා ටැංකියට වතුර පිරෙනවා. A වැල්ව් එක වහලා තියදී B එක ඇරලා තිබුණොත් A කියන සයිඩ් එකෙන් යන්න බෑ. හැබැයි මොකද වෙන්නේ? B කියන සයිඩ් එකට වතුර පිරෙනවා. A පැත්තෙන් හෝ ටැංකිය පිරෙනවා. A හා B දෙකම ඇරලා තිබුණොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. දෙපැත්තෙන්ම වතුර බෙදිලා ආපහු එකට එකතු වෙනවා. ඒක නිසා අපිට ඒක වගුවකට ගත්තොත් මේ ආකාරයට මොකද වෙන්නේ? ඔව් වැල්ව්ස් දෙකම වහලා තිබුණොත් ටැංකියේ වතුර පිරෙන්නේ නැහැ. හරිද? A වැහිලා තියෙද්දී B ඇරලා තිබුණොත් ඒත් ප්‍රශ්නයක් නැහැ වතුර එනවා. B වැහිලා තියෙද්දී A ඇරලා තිබුණොත් ඒත් වතුර එනවා. දෙපැත්තම ඇරලා තිබුණොත් එනවා. එහෙනම් මෙතන මොකද වෙන්නේ? O කියන එකේ සිංහල තේරුම මොකද්ද? හෝ කියන එක නේද? or කියන ඉංග්‍රීසි වචනේ සිංහල තේරුම හෝ. A හෝ B නේද? A හරි B හරි දෙන්නගෙන් එක්කෙනෙක් හරි ඇරලා තිබුණොත් වතුර පිරෙනවා.
හරිද? එහෙම නැත්නම් දෙන්නම පිරුණත් ප්‍රශ්නයක් නැහැ. දෙන්නම මැරලා තිබුණත් ඒත් ප්‍රශ්නයක් නැහැ නේ. වඩා හොඳයිනේ. දෙන්නගෙන් එක්කෙනෙක් හරි ඉන්පුට්ස් වලින් එකක් හරි ඇරිලා තිබුණොත් අවුට්පුට් එක ලැබෙනවා. ඔන්න ඕකයි O ద్వාරයේ ස්වභාවය. එතකොට ඕක අපි අර 1.0 ආකාරයට හරවගත්තොත් මොකද වෙන්නේ? දැන් බලන්න n ద్వාරයේ තිබුණේ ඉන්පුට්ස් ඔක්කොම එක වුණොත් විතරයි එක වුණේ. එකක් හරි බිඳුව ගෑවිච්ච ගමන් ඒක 0 වුණා. හැබැයි O ద్వාරේ මොකද වෙන්නේ? එකේවා එකක්. හරිද? ඒ කියන්නේ එක ඉන්පුට් එකක් හරි එක වුණොත් විතරක් අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව අවුට්පුට් එක එක කියලා දෙනවා. හැබැයි දෙකම 0 වුණොත් විතරයි මේක 0 වෙන්නේ. එකම අවස්ථාවයි ඒකේ 0 වෙන්න පුළුවන් possibility එකක් තියෙන්නේ. තේරුණාද? එතකොට මේ O ద్వාරයේ සංකේතයක් අපිට තියෙනවා මෙන්න මේ ආකාරයෙන්. මේ තියෙන මෙන්න මේ හැඩය. එතකොට අපි ඒක මේ විදිහට ඉන්පුට්ස් දුන්නොත් අවම වශයෙන් මේකටත් දෙකක් ඕනේ. A B කියලා අපි නම් කරගෙන මේක දුන්නොත් ඒකේ සමීකරණය ලියනවා අපි මේ ආකාරයට එකතු කිරීමේ ලකුණ. ඒ කියන්නේ O ద్వාරයේ සමීකරණයක් විදිහට ලියනකොට අපි එකතු කිරීමේ ලකුණ තමයි පාවිච්චි කරන්නේ. A + B කියලා මේක ඉංග්‍රීසියෙන් ශබ්ද කරනවා. එහෙමනම් අපේ වගුවට මේ ආකාරයෙන් ප්‍රතිදානය ලියා ගන්න පුළුවන් A + B කියන එක. හරිද? ඔය අපිට එහෙම පරීක්ෂා කරන්න යොදා ගන්න තව ద్వාරයක්. අනිත් එක තමයි not ద్వාරය. මේක ටිකක් අමුතු කතන්දරයක්. මෙයාගේ වෙන්නේ එකම එක දෙයයි. අපි ලබා දෙන ඉන්පුට් එක සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හරවලා දෙනවා. සමහර වෙලාවට අපේ පරිපත අපිට එහෙම හදාගන්න වෙනවා. දැන් බලන්න මේ තියෙන උදාහරණේ. දැන් සාමාන්‍යයෙන් වීදි ලාම්පු හදනකොට ස්ට්‍රීට් ලෑම්ප්ස් හදද්දී එක්කෝ අපිට සිද්ධ වෙනවා ස්විච් එකක් මැනුවලි ඔන් ඔෆ් කරන්න වෙනවානේ. නැත්තම් මොකද වෙන්නේ? දවල් කාලයට මොකද වෙන්නේ? නිරපරාදේ ඒ ලයිට්ස් ඔන් වෙලා තියෙනවානේ. හැබැයි දැන් සර්කිට්ස් ඩිසයින් කරලා තියෙනවා එන්න එළිය වැටෙනවා නම් මොකද වෙන්නේ? සර්කිට් එක අපිට ලබා දෙනවා නම් ඔන්න දැන් ඉර එළිය වැටිගෙන එනවා කියලා. එහෙමනම් ලයිට්ස් ඕෆ් වෙන්න. ඉර එළිය වැටෙනකොට ලයිට් ඕෆ් වෙන්න. අඳුර වැටිගෙන එනකොට ලයිට් ඔන් වෙන්න. එහෙමනම් ඒ කියන්නේ අපි ලබා දෙන ඉන්පුට් එකට ප්‍රතිවිරුද්ධ වැඩේ තමයි උතන සිද්ධ වෙන්නේ නේද? මොකද ඉර එළියෙනුත් දෙනවා අපිට ආලෝකයක්. ලයිට් එකෙනුත් ආලෝකයක් දෙනවා. එතකොට ආලෝකයේ දෙකෙන්ම වැඩක් නැහැ. එකයි ඕන වෙන්නේ. ඉර එළිය එනකොට ලයිට් එක ඔෆ් වෙන්න ඕනේ. ඉර එළිය නැති වෙනකොට ලයිට් එක ඔන් වෙන්න ඕනේ. ආන්න එහෙමයි වැඩේ වෙන්නේ. ඒ කියන්නේ අපි ලබා දෙන ඉන්පුට් එකට ප්‍රතිවිරුද්ධ වැඩේ කරලා දෙන්න ඕනේ. එහෙම නේද? එතකොට මේ විදිහට අපි ඒක වගුගත කරායින් පස්සේ 1.0 ආකාරයට හැරෙව්වොත් මේ බලන්න දැන් ඊට ඉස්සෙල්ලා මේක අපි පොඩ්ඩක් තේරුම් ගත්තොත් ආලෝකය ලැබීම වෙනකොට තමයි ප්‍රතිදානය හැටියට බල්බ් එක ඕෆ් වෙන්නේ නේද? ආලෝකය නොලැබීම ඉන්පුට් එකක් විදිහට ආවොත් තමයි බල්බ් එක දැල් වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ ආකාරයට තමයි අපි 1.0 ආකාරයට ගන්නෙ. මේකට යොදා ගන්න සම්මත සංකේතය මේකයි. මේ not ద్వාරය. හරිද? not ద్వාරය. ත්‍රිකෝණයක් එක මෙතන ගැටයක් තියෙනවා. මේ රවුමක් තියෙනවා. අපි ඒක මේ not කියන එකට අපි ඉංග්‍රීසිනුත් කියනවානේ ගැටේ කියලා නේද? මේ සිංහල තේරුමෙන් අපි කියනවානේ ගැටේ කියලා. ඒක නිසා අපිට නිකන් ඒක මතක තියාගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි not එකක් තියෙනවා කියලා. එතකොට මේකේ විශේෂත්වය එකම ඉන්පුට් එකක් විතරයි භාවිතා වෙන්නේ. එක ඉන්පුට් එකක් විතරයි භාවිතා වෙන්නේ. ඒක සමීකරණයක් විදිහට ලියනකොට මේ දෙන ඉන්පුට් එකට උඩින් බාර් එකක් ලියනවා. බාර් එකක් ලියනවා. හරිද? A bar කියලා තමයි අපි මේක ශබ්ද කරන්නේ. A bar. හරිද? right. එතකොට ඔන්න දැන් and or not කියන ස්වභාව තුන අපි අඳුනගත්තා. අපි මේ ద్వාර තුන දැන් අවබෝධ කරගත්තා. දැන් ඊළඟට මේකේ අනිත් විශේෂතාවය තමයි මේ and or not කියන මේ ద్వාර තුනම අපිට තව ඒහා සමානම හෝ එහෙම නැත්නම් ద్వාරත් කිහිපයක් එක්ක සංයෝජනය කරලා අපිට පරිපත නිර්මාණය කරගන්න පුළුවන්. හරිද? එහෙම තමයි ඇත්තටම ගොඩාක් පරිපත නිර්මාණය වෙන්නේ. දැන් මෙතන පෙන්නනවා උදාහරණ එක හැටියට not ద్వාර දෙකක්ම පාවිච්චි කරලා තියෙනවා. එතකොට මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ? හරිද? බලන්න එක කියන එක මේ not ద్వාරයෙන් ඇතුල් වුණොත් ඉන්පුට් වුණොත් මොකද වෙන්නේ? දැන් අපි දන්නවා කලින් වගුවේ හැටියට එක ඉන්පුට් වුණොත් මේකේ අවුට්පුට් එක වෙන්නේ 0. ඒ කියන්නේ මෙන්න මෙතනින් එළියට එනකොට මේක 0 වෙලා එන්නේ. දැන් ඒ 0 එකම පුතේ මෙතන මේ not එකෙනුත් ඉන්පුට් වෙලා යනවා.
එතකොට මොකද වෙන්නේ? මේ 0 එකම මේ not එක පහු කරගෙන මෙතනින් එළියට එන්නේ ආපහු මොකද්ද? ඒකේ ප්‍රතිවිරුද්ධාගය 1 වෙලා. හරිද? 1 වෙලා එන්නේ. දැන් මෙතන බැලුවොත් 0 ඉන්පුට් කළොත් මොකද වෙන්නේ? මේ not එක පහු කරගෙන ගියොත් 1 හැටියට එන්නේ. ඒ එකම මේ not එක පහු කරගෙන ඇතුලෙන් ගිහිල්ලා එළියට එනකොට මොකද්ද වෙන්නේ? 0. එහෙනම් ඒකේ තේරුම මොකද්ද? ඔව් අර අපි සාමාන්‍යයෙන් අර සිංහල භාෂාවෙත් ඉගෙන ගන්නව නේද? එහෙම නැත්නම් ඉංග්‍රීසි භාෂාවෙනුත් ඉගෙන ගන්නව නේද? නැහැ කියන වචනේ දෙපාරක් එනවා නම් ඒකේ තේරුම ඔව් කියන එකයි නේද? නැහැ නැහැ කියන එක තේරුම ඔව් කියන එකයි. නේද? නොහැක්කක් නොමැත කියලා කිව්වොත් ඒකේ තේරුම මොකද්ද? බැරි දෙයක් නැහැ කියන එකයි. කියන්නේ ඔක්කොම පුළුවන්. අහන් ඒ වගේ තේරුමක් තමයි මේ මෙතන තියෙන උදාහරණ අංක 1. අපි බලුවොත් මේ උදාහරණ අංක 2 මොකද්ද තියෙන්නේ? ඔව් ඇත්ත වශයෙන්ම OR ගේට් එකකුයි not එකකුයි දෙකක් තියෙනවා. මෙතන මොකද වෙන්නේ? ඔව් OR ගේට් එකයි not එකයි දෙකම එකට එනකොට අපිට එනවා මෙන්න මේ විදිය දෙයක්. ඒ කියන්නේ මේ පැත්තෙන් එක ඉන්පුට් එනවා අනිත් ඉන්පුට් එකෙන් 0 ඉන්පුට් එනවා. එහෙමනම් මොකද වෙන්නේ? 1.0යි ආවයි කියන්නේ O ద్వාරයක ඕගොල්ලෝ දන්නවා ඉන්පුට්ස් දෙකෙන් එකක් හෝ එක වෙලා තියෙන නිසා මෙතන එක වුණා. ඒ හින්දා මොකද වෙන්නේ? අවුට්පුට් එක 1 කියලා ආවා. දැන් ඒ අවුට්පුට් එකම මේ not එක පහු කරන් යනවා. එතකොට මොකද්ද මේක වෙන්නේ? 0. මේක 0. එතකොට මේ පරිපතය මේ චූටි පරිපතයේ අවසාන ප්‍රතිඵලය මොකද්ද වෙන්නේ? 0 කියලා තමයි එන්නේ. හරිද? ඉතින් ඔන්න ඕක තමයි ඔය බේසිකලි ඉගෙන ගන්න තියෙන්නේ. දැන් අපි බැලුවොත් මෙන්න මේ ක්‍රියාකාරකම් පහේ එක බලන්න ඔයාගේ වැඩ පොතේ අපිට කියනවා මේ පරිපතවල ලබා දීලා තියෙන ආදාන වලට අදාළ ප්‍රතිදාන ලියා දක්වන්න කියලා. ඔව් අපි බැලුවොත් මේ බිඳුවයි 1යි එන අවස්ථාව මෙතන තියෙන මොන ద్వාරයක්ද? සංකේතය n ద్వාරයක්. එතකොට n ద్వාරයක ස්වභාවය වෙන්නේ දෙකම එක වෙන්න ඕනේ ඉන්පුට් එක ඉන්පුට්ස් දෙකම එක වෙන්න ඕනේ අවුට්පුට් එක එක වෙන්න නම්. මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? අවුට්පුට් එක එහෙමනම් මෙතන එකක් 0 එකක් 1 වෙන නිසා මෙතන 0 වෙනවා. එහෙම නේද? මෙතන 0 වෙනවා. ඊට පස්සේ මෙතන බලන්න මේ 0 එකම එළියට යනවා not එක හරහා. එතකොට බිඳුව not එක හරහා එළියට ගියාම මොකද වෙන්නේ? මේක 1 වෙන්න ඕනේ නේද? මේක අනිත් පැත්ත හරවලා දෙනවා. ඒ නිසා මේකේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ 1. මෙතන බිඳුව, මෙතන 1. හරිද? අපි මෙතන බැලුවොත් මේ 0 කියලා ඉන්පුට් එක යනවා මේ not ద్వාරය හරහා. මේ දක්වා කීයද එන්නේ? එහෙනම් මෙතන අවුට්පුට් එක මොකද්ද? 1. දැන් මෙතනිනුත් මේ n ద్వාරයක් තියෙන නිසා මෙතනත් අපිට ප්‍රශ්න දීලා තියෙනවා තව එකේ ඉන්පුට් එකක් එනවා කියලා. එහෙමනම් මේ n ద్వාර දෙකේම n ద్వාරේ ඉන්පුට්ස් දෙකෙන්ම එක එනවා. එහෙනම් අපිට මෙතන එන්නේ මොකද්ද? n ద్వාරයක ඉන්පුට්ස් සියල්ලම එක වෙන නිසා මෙතන 1 කියලා තමයි අවුට්පුට් එක එන්නේ. දැන් මේ එකම මේ not එකේ ඉන්පුට් එක විදිහට ගියොත් මෙතනින් එළියට එන්නේ මොකක් විදිහටද? එන්නේ 0 විදිහට. මොකද මේ එකම නැවත මේ not එක හරහා යන නිසා අනිත් පැත්ත හරවලා දෙන්නේ 0. තුන්වෙනි ප්‍රශ්නේ බලන්න මෙතනත් n ద్వාරයක් තියෙනවා 1.0යි ඉන්පුට් වෙන්නේ 1 බිඳුවක් හරි තියෙන නිසා මෙතන මොකද වෙන්නේ අවුට්පුට් එක 0 වෙනවා. හරිද? මෙතන not ద్వාරයක් තියෙන්නේ ඉන්පුට් එක මොකද්ද 1. ඒක නිසා 1 not ద్వාරයක් පහු කරගෙන ගියාම මෙතන අවුට්පුට් එක 0 වෙනවා. හරිද? 0 වෙනවා. එතකොට මෙතන තියෙනවා O ద్వාරයක්. O ద్వාරයේ ඉන්පුට්ස් දෙකම එහෙනම් මෙතන මොකද්ද වෙන්නේ? 0. O ద్వාරයේ ඉන්පුට්ස් දෙකම 0 වුණොත් අවුට්පුට් එකත් 0ම තමයි. හරිද? අවුට්පුට් එකත් 0මයි. හැබැයි මෙතන මේ 0 එක මේ not එක පහු කරගෙන යනවා නැවතත්. එතකොට මොකද වෙන්නේ? අවුට්පුට් එක මේක අනිත් පැත්ත හරවලා දෙන්නේ 1 කියලා එනවා 1. තේරුණාද? ඔන්න ඔය ක්‍රමයට තමයි මේ අපේ ඇත්තටම අපේ පරිපත නිර්මාණය කරද්දී ඉස්සෙල්ලා මෙන්න මේ විදිහට ඇඳලා ඩයග්‍රෑම් චෙක් කරලා බලනවා මේවායේ අවුට්පුට් එක මෙහෙමද එන්නේ කියන එක.
මොකක් වෙයිද කියලා අපිට මුලින්ම තීරණය කරගන්න පුළුවන් මේ ආකාරයට. ඊට පස්සේ තමයි පරිපත නිර්මාණය කරන්න යොදා ගන්නෙ. දැන් සාමාන්‍ය මේ වගේ මේ and or not කියන මේ ద్వාර තුන යොදා ගැනීමෙන් පරිපත මුලින්ම සරලව නිර්මාණය කරලා output check කරලා බලන්න ඔයාලට තියෙනවා software එකක්. අපි මේක හඳුන්වනවා multimedia logic කියලා. මේක නොමිලේ download කරගන්න පුළුවන්, install කරගන්න තියෙන්නේ. හරි සරලයි. ඉතින් මේක download කරන්න පුළුවන් link එකක් මම ඔයාලට මේකේ description එකේ දාලා තියෙනවා පල්ලෙහා බලන්න. එතකොට අපිට ඒක download කරලා install කරගෙන මේකේ වැඩ කටයුතු කරන්න පුළුවන්. හරි. ඉතින් සාමාන්‍යයෙන් මේ multimedia logic කියන මෘදුකාංගය ගත්තාම මේ පැත්තේ තියෙනවා palette එකක්. මේ palette එකේ අපිට තව ගොඩක් දේවල් කරන්න පුළුවන්. නමුත් අපිට අත්‍යවශ්‍ය දේවල් ටික විතරයි මෙතන කරන්න තියෙන්නේ. අපි ඒක මෙහෙම විවෘත කරලා බැලුවොත් මෙන්න මේ විදිහට අපිට තියෙනවා palette එකක්. මේ තියෙන menu bar එක. මෙතන තියෙනවා අපිට අවශ්‍ය කරන tool bar එකක්. මේ palette එක අපිට දැන් බැරි වෙලාවත් ආරම්භක අවස්ථාවේදී නැත්තම් මොකද කරන්නේ? ඔව් අපිට පුළුවන් මෙන්න මෙතන තියෙන toggle palette කියලා බටන් එකක්. මේක ක්ලික් කරන්න. දැන් සමහර විට ඔයාලට palette එකක් පේන්නේ නැත්තම් මේ බටන් එක ක්ලික් කරලා ගන්න. එතකොට මේ තමයි මේ palette එක එන්නේ. මේ palette එකේ තියෙනවා මේ සාමාන්‍ය select කරන්න ඕන තියෙන tool එක. මේකේ තියෙන්නේ පුතේ මෙහෙමයි සාමාන්‍යයෙන් මේ gates අරගෙන අපිට පුළුවන් ඒවයේ wires එහෙම connect කරලා ගන්න. හරි. අපි බලමු දැන් ඉස්සරහට ඒ වගේ practicals කරලා. ඊළඟට මෙතනක් තියෙන්නේ මේ වගේ ආරම්භක වෙන අවස්ථාවල් ගැන. මේ තියෙන AND ద్వාරයක් ගන්න ආකාරය, O ద్వාරයක් අපිට තියෙනවා. not ద్వාරයක් අපිට ගන්න ආකාරයක් තියෙනවා මෙතන. invert කියලා එක හඳුන්වන්නේ. හැබැයි ඊළඟට තව gate වර්ගයක් තියෙනවා XO කියලා. ඒක නම් ඔයාලා දැන් ඉගෙන ගන්නෙ නෑ. හරිද? ඒක ඔයාලට දැම්ම අදාළ වෙන්නේ නෑ. ඊට අමතරව අපිට මේ outputs ලබා ගැනීම සඳහා මෙතන තියෙනවා bulb එකක්. හරිද? LED bulb එකක් අපිට ගන්න පුළුවන්. ඒකෙන් තමයි light එක on වෙනවා නම් තමයි අපිට බලා ගන්න පුළුවන් output එක එනවද නැද්ද කියන එක. එතකොට outputs ලබා දීමේදී මේ එක් inputs සඳහා අපිට switches ගන්න ඕනේ. හරිද? switch එකක් මෙතනින් ගන්න පුළුවන්. ඊට අමතරව මෙතන buzzer එකක් තියෙනවා. ඒ කියන්නේ speaker එකක් වගේ වැඩ කරනවද නැද්ද කියලා බලන්න. ඊට අමතරව ඔයාලට මොන හරි type කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් මෙන්න මෙතන තියෙනවා text කියලා tool එකක්. හරිද? අපි දැන් සරලව බලමු එක ක්‍රියාකාරකමක්. කොහොමද සරලව අපි බැලුවොත් මේ ක්‍රියාකාරකමක් අරගෙන මේ multimedia logic මෘදුකාංගය මේක කරන්න කියලා. හොඳයි. ඔයාලගේ වැඩ පොතේ තියෙනවා බලන්න මේ ක්‍රියාකාරකම් ඊළඟට තියෙන එකේ අපි බලමුද මේ කොහොමද සරලව මේ සර්කිට් එකක් නිර්මාණය කරලා ගන්න කියලා. ඔව්. ඔන්න මම palette එක මේ පැත්තට ගෙනාවා. හරි. අපි ඉස්සෙල්ලාම බල්බ් එකක් ගන්න ඕනේ. බලන්න මෙතන තියෙනවා LED එකක් window එකට ගේන්න කියලා. මම වෙන ගන්නවා LED එකක්. එයාව ගෙනල්ලා මම මෙතනින් ක්ලික් කරනවා. ඔන්න බල්බ් එක ආවා. දැන් මේ බල්බ් එකේ select කියන මේ tool එක ක්ලික් කරලා මෙහෙම ගත්තායින් පස්සේ right click කරාම මේකෙත් තියෙනවා properties කියලා window එකක්. මේක ගන්න. ඔයාට කැමති නම් මේකේ වර්ණය වෙනස් කරන්න පුළුවන්. හරි? ඒකයි මම එහෙම කරලා පෙන්නුවේ. ඊළඟට මට ඕනේ ස්විච් එකක් ගන්න. මෙන්න මෙතන තියෙනවා ස්විච් කියලා එකක්. මම මේක ගන්නවා. මම මෙතන ගෙනල්ලා ක්ලික් කරා. හරිද? ඊට පස්සේ මට ඕනේ මේ ස්විච් එකයි බල්බ් එකයි යා කරන වයර් එකක් ගන්න. ඔන්න මම මේ වයර් එක මෙතනින් ක්ලික් කරලා ගත්තා. මේ මෙතන තියෙනවා ඔයාලට පේනවා ඇති චූටි නෝඩ් එකක්. එහෙම නැත්නම් පොඩි අග්‍රයක් වගේ පේනවා ඇති. මම මෙතනටම ගෙනල්ලා තියාගන්නවා mouse pointer එක. ඔන්න මම left button එක press කරගෙනම මම මෙහෙම line එකක් ඇඳ ගන්නවා මේ පැත්තේ මෙන්න මේ කෙළවරටම. හරිද? හරියට select වෙන්න ඕනේ මේක අඳින්න නම්. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? ඒක හරියට connect වෙන්නේ නැති වෙනවා. හරිද? හරියට මෙන්න මේ nodes දෙක ගාවට ගිහිල්ලා තමයි අපි ගන්න ඕනේ. හරි? ඔන්න දැන් පේනවා නේද? ඔන්න මම ටිකක් ලොකු කරලා පෙන්නුවා. මෙන්න මේ මෙතන ඉඳලා හරියටම මේක උඩටම ගෙනල්ලා අතාරින්න ඕනේ. එතකොට තමයි මේ වයර් එක ඇඳෙන්නේ. හරිද? දැන් අපිට ඕන මේක ඉහළ පහළ කරන්න පුළුවන් මේ ආකාරයට ප්‍රශ්නයක් නැහැ. හරි? දැන් අපි බැලුවොත් කොහොමද මේකේ ස්විච් එක ඔන් වෙන්නේ?
මෙහෙම තිබ්බට මේක වැඩ කරන්නේ නැහැ. මෙතන තියෙනවා පුතේ play button එක. run simulation කියලා මෙන්න මෙතනට ගියාම මේ run button එක. එහෙම නැත්නම් මෙන්න මේ play button එක ක්ලික් කරන්න. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මෙහෙම තියෙනකොට switch එක off වෙලා තියෙන්නේ. මේ පහළට බිඳුවනේ තියෙන්නේ. මේක උඩ ක්ලික් කරන්න. ඔන්න switch එක on වෙනවා. ඔන්න light එක on වුණා. දැක්කද? ඕක තමයි කරන්න තියෙන්නේ. දැන් ඔයාලට මේක stop කරන්න පුළුවන්. මෙතන මේ stop button එක මෙතනට ගියාට පස්සේ. ඔන්න ආපහු සාමාන්‍ය විදිහට එනවා. දැන් මට ඕන කරන්නේ දැන් මේ අපි not ద్వාරයක් කොහොමද මේකේ ක්‍රියාකාරීත්වය බලාගන්නේ? ඔව් not ద్వාරයේ ක්‍රියාකාරීත්වය වෙන්නේ මෙහෙමයි. අපිට අවශ්‍ය කරනවා මෙන්න මේ විදිහේ වැඩක් කරන්න. දැන් මම චුට්ටකට මෙන්න මේක delete කරගන්නවා මේ wire එක. හරිද? මම මේ wire එක මෙහෙම select කරාට පස්සේ මම delete key එක press කරනවා මගේ keyboard එකේ. ඔන්න wire එක delete වුණා. දැන් මම not ద్వාරයක් ඇදලා ගන්නවා මේකට. මේ බලන්න invert කියලා මෙතනක් තියෙන්නේ. මම මෙයාව ක්ලික් කරලා මෙතනට ගෙනාවා. ඔන්න not ద్వාරේ හරි. හරිද? ඊට පස්සේ මම මේ select button එක ගෙනල්ලා පොඩ්ඩක් මෙයාව පල්ලෙහාට ගත්තා. දැන් ඔන්න මම wires දෙක connect කරගන්නවා දෙපැත්තෙන්. මම මේ අග්‍රේ ඉඳලා මෙයාගේ මේ අග්‍රේට ඇදලා ගත්තා. 1යි මේ පැත්තට ගත්තා 2යි. දැන් හරිනේ. දැන් අපි බලමුද මේක නැවත run කරලා මොකද වෙන්නේ කියලා. ඔව්. ඔන්න මම simulation button එක run කළා. දැන් බලන්න switch එක off වෙලා switch off වෙලා තියෙද්දි මෙතනින් බිඳුව තමයි input වෙන්නේ. ඒ බිඳුව මේ not ద్వාරය හරහා ගියාට පස්සේ output එක ආවේ මොකද්ද? 1. ඒ නිසා තමයි bulb එක on වෙන්නේ නේද? ඒ කියන්නේ switch එක off වෙලා තියෙද්දි bulb එක on වෙනවා. මම මේ switch එක switch එක on කරපු නිසා bulb එක off වුණා. මොකද මේ පැත්තෙන් 1 input වෙනවා. output එක වෙන්නේ not ద్వාරය හරහා ගියාම 0. ඒ නිසා තමයි bulb එක off වුනේ. දැන් තේරුණාද? right. ඔන්න ඕක තමයි වෙන්නේ. දැන් අපි චුට්ටක් ඕක මේ අපිට තියෙන ක්‍රියාකාරකම පහේ දෙක මම එක මෙතනම කරලා පෙන්නන්නම්. වෙනස් වෙන ආදාන ප්‍රතිදාන වගුගත කරන්න කියලා මම මේකෙම මම මේ ටෙක්ස්ට් ටූල් එක පාවිච්චි කරලා ඔන්න ඔයාලට වගුවක් මේකට ආසන්න විදිහට මම මේක හදලා දුන්නොත් හරි මම මේ ස්විච් එක නම් කරනවා පුතේ A කියලා. මම මෙතන නම් කරනවා A කියලා. හරි මම මෙහෙම මේක ඩබල් ක්ලික් කරාම මේක පුතේ ඩබල් ක්ලික් කරන්න. එහෙම නැත්නම් රයිට් ක්ලික් ගිහිලා ප්‍රොපර්ටිස් වලට යන්න. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මෙතන ටයිප් කරන්න ඔයාලට ටයිප් කරන්න අවශ්‍ය දේ A කියලා. හරිද? එතකොට මම මෙතන මම තව ටෙක්ස්ට් එකක් ගන්නවා මේ ස්විච් එකට මම නම් කරනවා A bar කියලා. හරිද? මම මේක ඩබල් ක්ලික් කරනවා. දැන් A bar කියන එක පුතේ ටයිප් කරද්දී අපිට මේ උඩින් අර ඉරක් ටයිප් කරන්න අපහසු නිසා A dash එහෙම නැත්නම් ඔයාලගේ අර තනි උඩු කොමාව කියන කී එක අපිට ටයිප් කරන්නත් පුළුවන්. සමහර අවස්ථාවන් තියෙනවා A dash කියලත් මේ not ద్వාරය සඳහා යොදා ගන්නවා. ඇතැම් පොත්පත්වල තියෙනවා. ඒකත් දැනගන්න. දැන් මට ඕන කරන්නේ මොකද්ද? මෙතන තියෙනවා A මම මෙතන ගන්නවා A bar එහෙම නැත්නම් A dash කියලා අපි ඒක හඳුන්වන්නේ. හරි. ඔන්න අපිට පළවෙනි ඉන්පුට් එක මොකද්ද තියෙන්නේ 0 නේද? හරිද? 0 නම් අවුට්පුට් එක මොකද්ද වෙන්නේ? ඔව් 1 1 එහෙම නේද? දැන් මේක ඕෆ් වෙලා තියෙද්දි ස්විච් එක ඕෆ් වෙලා තියෙද්දි බල්බ් එක ඔන් වෙනවා. හා ඊළඟට මට ඕන කරනවා මොකද්ද? ස්විච් එක ඕෆ් වෙලා මේ ඔන් වෙලා තියෙනකොට මොකද්ද වෙන්නේ? බල්බ් එක ඕෆ් වෙනවා නේද? ඔන්න ඔහොම තමයි වගුව හැදෙන්නේ. දැන් හරිනේ. ඔන්න ඔය විදිහට තමයි අපිට මල්ටිමීඩියා ලොජික් එකේ මේ ක්‍රමවේදය එන්නේ. හරිද? ඉතින් අපිට ඕන මේක සේව් කරන්න පුළුවන්. මම මෙතන ගිහිල්ලා මේ මෙතනත් සේව් බටන් එකක් තියෙනවා. සේව් ප්‍රොජෙක්ට් කියලා ෆයිල් save as ගිහිල්ලා. ඉතින් ඔයාට කැමති ආකාරයට මෙතනින් දෙන්න පුළුවන් සේව් කරන්න ඕන ලොකේෂන් එකක් දුන්නට පස්සේ. හරිද?
දැන් මම මේ විදිහට මම මේ ෆෝල්ඩර් එකක් හදලම ඒ ෆෝල්ඩර් එක ඇතුලෙන් මම මේක සේව් කරනවා. not කියලා. හරිනේ. ඔන්න එතකොට ඒක සේව් වෙලා තිනවා ඒ නමින්. දැන් මට ඕනේ ඊළඟට මේකේ අලුත් එකක් ගන්න. මොකද කරන්නේ? ඔව්. අපි බලමු ෆයිල් නිව් ගිහිල්ලා අපිට අලුත් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙනවා මේ AND ద్వාරය නිර්මාණය කරන්න. මොකක්ද ඒකට ඕන වෙන්නේ? සාමාන්‍ය AND ద్వාරයට සහ OR ద్వාරයට inputs දෙකක් ඕන නේද? ඒ කියන්නේ switches දෙකක් අවශ්‍යයි. ඒක නිසා මම switches දෙකක් ගන්නවා. මෙහෙම ක්ලික් කරනවා. මෙහෙමම තියෙද්දි switches දෙකම ක්ලික් කරගන්න. එතකොට switches දෙකක් එනවා. ඔන්න මම ගන්නවා AND ద్వාරයක්. ඊට පස්සේ LED බල්බ් එකක් ගත්තා. දැන් මම මේ දෙකම නම් කරගෙන ඉන්නවා A සහ B කියලා. හරි මම මෙතනටත් දාගන්නවා. එතකොට අපිට පුළුවන් මේක ටක් ගාලා නිර්මාණය කරගන්න. මම හිතනවානේ දැන් හරි අපි බලමු. right මම මේක නම් කරගන්නවා A කියලා. මේක නම් කරගත්තා B කියලා. ඊට පස්සේ ඊළඟට අපිට තව ටෙක්ස්ට් එකක් ඕන වෙනවා මෙතනට නේද? අපි මේක නම් කරගන්නවා. දැන් ඔයගොල්ලෝ දන්නවා සංකේතය මොකද්ද? A.B. එහෙම නේද එන්නේ? right. අපි මේ දෙක සම්බන්ධ කරගෙන ඉමු. හරියටම මෙන්න මෙතන ඉඳලා මේ not අග්‍රයට උඩින්ම අතාරින්න ඕනේ. right. හරි නේද? දැන් ඊළඟට මොකද වෙන්නේ? අපි බලමුද මොකද්ද කොහොමද මේ වෙන්නේ කියලා. මේ ගමම් අපි මෙන්න මේ ක්‍රියාකාරකමත් කරලා බැලුවොත් ඔව් ඉස්සෙල්ලාම අපි රන් කරනවා මේ ප්‍රෝග්‍රෑම් එක. මොකද වෙන්නේ? ස්විචස් දෙකම ඕෆ් වෙලා තියෙනකොට බල්බ් එක ඒත් ඕෆ් වෙලාමයි තියෙන්නේ නේද? අපි ඊට පස්සේ B කියන ස්විච් එක ඔන් කරලා බලුවොත් A ඕෆ් කරලා තියෙද්දි මොකද වෙන්නේ? ඒත් ඔන් වෙන්නේ නැහැ. දැන් B ඕෆ් කරලා මම A විතරක් ඔන් කරොත් ඒත් ඔන් වෙන්නේ නැහැ. A සහ B දෙකම ඔන් කළොත් විතරක් ඔන්න බල්බ් එක ඔන් වෙනවා. නේද? ඒ කියන්නේ මේ මොකද්ද උනේ? ඔව් අපි බැලුවොත් මෙන්න මේ විදිහට ඉන්පුට් සහ අවුට්පුට්ස් ගත්තොත් මොකද උනේ? අපි මේ ටේබල් එක ගමු ඇඳගෙන මෙතන තියෙනවා. හරිද? මම මේක ගන්නවා බිඳුව කියලා. මේකත් බිඳුව වෙනවා නේද? ඒක නිසා අවුට්පුට් එකත් 0ම තමයි. නේද? ස්විචස් දෙකම ඕෆ් වෙලා තියෙදි බල්බ් එක ඔන් වුණේ නැහැ. ඊට පස්සේ අපිට එනවා මොකද්ද මෙන්න මේ වගේ අවස්ථාවක්. ඒ කියන්නේ එකක් ඔන් වෙලා තියෙනවා අනිත් එක ඔෆ් වෙලා තියෙනවා. මම B විතරක් ඔන් කරනවා. ඒත් මොකද උනේ? ඔව්. ඒත් බල්බ් එක ඕෆ් වෙලා තියෙන්නේ. නේද? ඊට පස්සේ බල්බ් එක මේ A කියන එක ඔන් කරලා B ඕෆ් කරලා තියෙනවා. ඒතකොට මොකද වෙන්නේ? A වෙන්නේත් නැහැ. නේද? ඒත් ඔන්න A විතරක් ඔන් කරාත් ඒත් බල්බ් එක ඔන් වුණේ නැහැ. අවසානයේට මොකද වෙන්නේ? ඔව් A හා B දෙකම ඔන් වුණොත් විතරයි බල්බ් එක ඔන් වෙන්නේ නේද? A හා B දෙකම ඔන් වුණොත් විතරයි බල්බ් එක ඔන් වෙන්නේ.
දැන් හරිනේ. ඔන්න බලන්න. දැන් හරි නේද? ඔව්. ඔක තමයි AND ද්වාරයේ ක්‍රියාකාරීත්වය එන්නේ. හරි. අපි ඒකත් සේව් කරගෙන ඉමු නේද? හරි. මම අලුත් එකක් ගන්නවා ආයි. අපිට තියෙන O ද්වාරය. ඒකට මොකද්ද කරන්න තියෙන්නේ? ඔව් අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. අර සර්කිට් එකම ගත්ත හැකි මේ AND ද්වාරයේම තියෙන සර්කිට් එක මම ගන්නවා මෙතනට. අපිට පුළුවන් copy paste කරලා මේකටම ගත්තාම මෙතන එකම එක වෙනසයි කරන්න තියෙන්නේ මොකද්ද? මම මෙන්න මේ AND ද්වාරය අයින් කරලා O ද්වාරය ගත්තා මෙතනට. හරිනේ? O ද්වාරය අරගෙන මම මේ දෙක මේ යා කරනවා. වයර් එකක් අරගෙන. දැන් මොකද කරන්න තියෙන්නේ? හරි. අපි බලමුද මේක රන් කරලා මේ ට්‍රුත් ටේබල් එක දැන් වෙනස් වෙනවා. මොකද උනේ? අපි රන් කරමු බලන්න. දෙකම ඔෆ් වෙලා තියෙනවා නම් ඒත් ඔන් වෙන්නේ නැහැ. D විතරක් මම ඔන් කරොත් මොකද වෙන්නේ? ඔන්න එතකොට ඔන් වෙනවා. හරිද? එතකොට ඔන් වුණා. ඊට පස්සේ A විතරක් ඔන් කරනවා. එතකොටත් ඔන් වෙනවා. ඒ කියන්නේ මේකත් එක වෙනවා. ඊට පස්සේ දෙකම ඔන් කරනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒත් ඔන් වෙනවා. නේද? මෙන්න මේ විදිහට තමයි O ද්වාරයේ වගුව එන්නේ. ඒ කියන්නේ මේ ක්‍රියාකාරකම 5/4 තමයි මම දැන් ඔය කරලා පෙන්වන්නේ ඔයගොල්ලන්ට. හරි අපි ඒකත් සේව් කරගමු. හරි මෙතන වෙනස් වෙනවා A + B කියලා. එහෙම නේද? A + B සංකේතය මාරු වෙනවා මෙතන. හරි මම නැවත සේව් කරා. ඔන්න දැන් හරියටම හරි. නේද? ඊට පස්සේ අපිට තියෙන මේ එක එක ద్వාර සංයෝජනය කරලා ලබා ගන්න. අපි කොහොමද මේක වෙන්නේ? ඔව් මම නිකන් ඔයාලට මෙන්න මේ සර්කිට් එක වෙන විදිහ පෙන්නුවොත් හරි අපි බලමු මේකත් ඩිසයින් කරලා මේ මෙතනම ඔව් දැන් මේ මෙතන තියෙන විශේෂත්වය මොකද ඉන්පුට්ස් තුනක් භාවිතා කරලා තියෙනවානේ ඉන්පුට්ස් තුනක් තියෙනවා. ඒ කියන්නේ මේ සර්කිට් එකට අමතරව තව ద్వාරයක් ඇතුළත් කරලා තියෙනවා. හරි අපි බලමු දැන් මම මේ මෙතන වගුව අයින් කරනවා. ඔයාලට මේ පැත්තේ වගුව පේන නිසා අපි එක වෙනසක් විතරක් කරමු. මොකද්ද වෙන්නේ? අපි මම මේ වයර් එක ඩිලීට් කරනවා මෙතනින්. මම ගන්නවා තව O ద్వාරයක්. එයාව ගත්තා මෙහෙ. තවත් ස්විච් එකක් ගත්තා. දැන් ওই දෙක මං යා කරනවා. කොහොමද වෙන්නේ? මම පොඩ්ඩක් මෙන්න මේ හරියෙන් ගන්නවා මේක. ඔන්න බල්බ් එක මෙතනට ගෙන ආවා. අපි මේක නම් කරගන්නවා C කියලා. හරි. ඊට පස්සේ අපි මේ වයර්ස් වලින් මේව ඔක්කොම යා කරගන්නවා. දැන් මේකේ අවුට්පුට් එක මෙතනට ඇවිල්ලා තියෙන්නේ නේ. මම මෙතනට ගත්තා ඒක. මේ C කියන එකේ ඉන්පුට් එක මෙහෙට එනවා. නේද? මේ දෙක යා වෙනවා. හරිනේ. ඔච්චරයි තියෙන්නේ. සෝරි. මෙන්න මෙතන not ద్వාරයක් තියෙනවා නේද? not ద్వාරයක් තියෙනවා. අපි ඒකත් යොදමු බලන්න. right. not ద్వාරේ එතකොට මේකේ output එක මෙහෙට ගත්තා.
මේකේ අවුට්පුට් එක මෙහාට එන්නේ. අපි පොඩ්ඩක් පිළිවෙලකට මේක හදාගමු නේද? දැන් පේනව නේද? කොහොමද එන්නේ කියලා. හරි. මේකම තමයි මෙහෙට ගලාගෙන එන්නේ. හරි. ඔන්න දැන් හරි. අපි චුට්ටක් මෙතන මොකද්ද වෙන්නේ කියන්නකෝ. දැන් මේ දක්වා නම් මෙතන a b එන්නේ. ඊළඟට මොකද වෙන්නේ? මෙතනට එනවා a b එකට අමතරව තව එකක් එකතු වෙනවා c කියලා එනවනේ. මොකද තවත් O ద్వාරයක් කරහා එන්නේ. මෙතනට එන්නේ මොකද්ද? මේ සම්පූර්ණ එකම පුතේ not ద్వාරයක් කරහා එන්නේ. අපි ඒක මෙහෙම නම් කරනවා. මේ සම්පූර්ණ ප්‍රකාශනයේටම අපි වරහණක් දාගෙන ඒක උඩින් බාර් එකක් ලියනවා. දැන් අපිට ටයිප් කරද්දී ඒක කරන්න අමාරු නිසා පුතේ මම මෙහෙම ඩෑෂ් එකක් දා ගන්නවා. හරිද? ඕක කොහොමත් නිරූපණය කරන්න පුළුවන්. දැන් මෙතන බලන්න සත්‍යතා වගුවත් එක්ක කොහොමද මේක වෙන්නේ කියලා. අපි බලමු මේ සත්‍යතා වගුව කොහොමද එන්නේ කියලා. අපි මේකට කියන්නේ සත්‍යතා වගුව කියලා. ඒ කියන්නේ ඔන්න මම රන් කරනවා. ආරම්භක අවස්ථාවේදී බලන්න පුතේ ස්විචස් තුනම ඕෆ් වෙලා තියෙන්නේ. මේ තියෙන විදිහටම මම මේ පිළිවෙලට යන්නේ. ABC තුනම ඕෆ් වෙලා තියෙද්දි ප්‍රතිදානය 1යි. ඒ කියන්නේ ලයිට් එක ඔන් වෙලා තියෙන්නේ. ඊට පස්සේ C කියන එක බලන්න මම ඒක විතරක් ඔන් කරනවා. එතකොට ලයිට් එක ඕෆ් වුණා. ඊළඟට තියෙනවා A ඕෆ් වෙලා තියෙනවා. B ඔන් වෙලා තියෙනවා. C ඕෆ් කරා මම. මෙන්න මේ අවස්ථාව. හරිද? ඒත් ලයිට් එක ඕෆ් වෙලා තියෙන්නේ. මේ අවස්ථාව බැලුවොත් මොකද වෙන්නේ? A ඕෆ් වෙලා තියෙනවා BC දෙකම ඔන් කරලා තියෙනවා. ඒත් ඕෆ් වෙලා තියෙන්නේ. මෙතන මොකද්ද තියෙන්නේ? A ඔන් වෙලා තියෙනවා BC දෙකම ඕෆ් කරා මම. දැන් මොකද වෙන්නේ? ඒත් ලයිට් එක ඕෆ් වෙලා තියෙන්නේ. A ඔන් වෙලා තියෙනවා B ඕෆ් කරලා තියෙනවා C ඔන් කරලා තියෙනවා. ඒත් ලයිට් එක ඕෆ් වෙලා තියෙන්නේ. මේක A B දෙකම ඔන් කරලා තියෙනවා C ඕෆ් කරා ඒත් ඕෆ් වෙලා තියෙන්නේ. තුනම ඔන් වෙනවා. ඒත් ඕෆ් වෙලා තියෙන්නේ. එහෙනම් මේ ආකාරයට මේ සර්කිට් එක මෙහෙම ඇඳලා බැලුවාම ලයිට් එක ඔන් වෙනවා නම් 1 ලයිට් එක ඕෆ් වෙලා තියෙනවා නම් 0 කියලා අපිට චෙක් කරන්න පුළුවන් නේද? හරි? මම එහෙනම් මේක දැන් ස්ටොප් කරලා මේක අපි සේව් කරගමු. හරිද? ගන්නවා අලුත් එකක්. අපිට තියෙනවා මෙන්න මේ ක්‍රියාකාරකම් ටික කරගෙන යන්න දැන් දිගටම. ඔව් ආදාන සහ ප්‍රතිදාන වගුගත කරන්න කියලා අපිට කියනවා නේද? අපි බැලුවොත් මෙතන මොකද වෙන්නේ කියලා. අපි ඉස්සෙල්ලා බලමු මෙතන not ద్వාර දෙකක් තියෙනවා නේද? හරි not ద్వාර තුනක් තියෙනවා. තුනම ගමු. ඊට පස්සේ n ద్వාරයක් ගත්තා මෙහෙම. ඊට පස්සේ මම බල්බ් එකක් ගත්තා. ස්විචස් දෙකක් ගත්තා දෙපැත්තට. ඔන්න අවශ්‍ය කරන ටික දාගත්තා.
දැන් මම මේවා එකින් එක යා කරනවා. ඒ කියන්නේ වයර්ස් වලින් මම කනෙක්ට් කරගන්නවා. හරිද? අපි මේවා නම් කරගෙන හිටියොත් හොඳයි. මම මේක නම් කරගන්නවා A කියලා. මේක නම් කරගන්නවා B කියලා. දැන් මොකද වෙන්නේ? හරි. මම මේ අවුට්පුට් එකට පුතේ අපිට ඕන වෙනත් නමක් දෙන්නත් පුළුවන්. අවුට්පුට් එක අපිට මෙහෙම කරත හැකියි. මම මේකට වෙනම නමක් දෙනවා අවුට්පුට් එකට වෙනම අංකයක් C කියලා. හරි. එතකොට ලේසි අපිට අර දිගට සූත්‍ර ලියන්න යන්න ඕනේ නැහැ. අපි දැන් අර වගුවකටත් ඕන වෙන නිසා මේ විදිහට ඒකත් අරන් තියාගමු. හරිද? C කියන්නේ අවුට්පුට් එක නේද? හොඳයි. මම මේක Z කියලා නම් කරගන්නම්කෝ. මොකද ඉදිරියේදී තියෙන අභ්‍යාස වලටත් අපිට ඉන්පුට්ස් තුනක් එන නිසා. හොඳයි. Z කියලා නම් කරා. හරි. දැන් මම මේ විදිහටම මේක ගත්තා මේ වෙනවා. දැන් අපි දන්නවා මෙතන ඉන්පුට් දෙකක් තියෙන නිසා මොකද වෙන්නේ? එකිනෙකට වෙනස් අවස්ථා හතරක් එන බවත් අපි දන්නවා. ඒ නිසා මම හතරක් ගන්නවා මේ විදිහට. ඒවා අපි නම් කරගන්නවා මේ පිළිවෙලට. ඉස්සෙල්ලාම දෙකම 0 වෙන අවස්ථාව. ඊළඟට මෙන්න මේ කොලම් එකේ එකක් ඇර එකක් 0.1 එන විදිහට මම මාරු කරගන්නවා. හරි. සාමාන්‍යයෙන් මේක ලියන පිළිවෙලක් තියෙනවා අපිට. එතකොට වරදින්නේ මග හැරෙන්නේ නැහැ. මේ එතකොට මේක දෙකෙන් දෙකට මාරු වෙන විදිහට 0.1 මාරු කරලා ලියාගත්තා. හරිද? රයිට්. දැන් අපිට තියෙන්නේ මේ එක අවුට්පුට්ස් වලට එන්නේ මොනවද කියන එක අපි බලමු ප්‍රෝග්‍රෑම් එක රන් කරලා. දෙකම ඔෆ් වෙලා තියෙනවා නම් මෙතන බල්බ් එක ඔෆ් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේක 0. ඊට පස්සේ අපි බැලුවොත් B විතරක් ඔන් කරලා ඒත් බල්බ් එක ඔෆ් වෙලා තියෙන්නේ. නේද? කියන්නේ ඒත් මෙතන 0. ඊට පස්සේ මේ බල්බ් එක විතරක් මේ ස්විච් එක ඔන් කරනවා. ඒත් 0. දෙකම ඔන් කරලා බලනවා. එතකොට තමයි ඔන් වෙන්නේ. එතකොට 1. හරි. ඔන්න ඔහම තමයි අපිට ක්‍රියාකාරකම 5 එන්නේ. මම ඒක සේව් කරගත්තා ඒ ආකාරයෙන්. හරි. ඊට පස්සේ මම තව අලුත් එකක් ගන්නවා. මම මේකම ෆයිල් සේව් as ගිහිල්ලා ගන්නවා තවත් එකක් විදියට. ඊට පස්සේ මම ඒකම වෙනස් කරලා ගන්නවා මෙතනින්. මට තියෙන්නේ AND වාර දෙකක් ගන්න. මම මේක ඔක්කොම ඩිලීට් කරනවා. AND වාර දෙකක් අරගෙන මම සර්කිට් එක අඳිනවා. එතකොට පුතේ මට තවත් ඉන්පුට් එකක් ගන්න වෙනවා C කියලා ස්විච් එකක්. C කියලා තවත් ස්විච් එකක් මට ගන්න වෙනවා. පොඩ්ඩක් මෙන්න මේක මෙහෙට ගන්න. අපි ඉස්සෙල්ලා පොඩ්ඩක් පිළිවෙලකට සර්කිට් එක ඇඳගෙන ඉමුකෝ. මේ දෙක කනෙක්ට් කරා. මෙයාගේ අවුට්පුට් එක මෙතනට එනවා.
C. දැන් මෙතන පුතේ එකිනෙකට වෙනස් අවස්ථාවල් අපිට එනවා කීයද 8ක් එනවා. තේරුණාද? එකිනෙකට වෙනස් අවස්ථාවල් 8ක් එනවා. මොකද මේ ඉන්පුට්ස් ගාන 3ක් නිසා. හරිද? හරි. දැන් අපිට ඇත්තටම මේකේ outputs ටික මේ input මේ table එක හදාගනිද්දි පුතේ මෙන්න මේ පිළිවෙලට යන්න ඕනේ. මේක inputs තුනක් තියෙන නිසා මෙන්න මේ C කියන column එක 0.1 එකින් එක මාරු වෙන ආකාරයට අපි හදා ගන්න ඕනේ. ඊට පස්සේ B කියන column එකේ දෙකෙන් දෙකට 0.1 මාරු වෙන ආකාරයට හදා ගන්න ඕනේ. A කියන column එකේ 4න් 4ට මාරු වෙන විදිහට හදා ගන්න ඕනේ. හරිද? ඒක දැනට වෙන්නේ කොහොමද කියලා මම කියන්නේ නැහැ. සාමාන්‍ය මේ පිළිවෙලට ගත්තාම අපිට කිසිම මේ හේතුවක් මත පටලැවෙන්නේ නැහැ. එකිනෙකට වෙනස් අවස්ථා 8ක් එනවා නිසා. මෙන්න මෙහෙමයි මේක හදාගන්න ටේබල් එක. හරි. අපි දාම මෙන්න මේ අවස්ථාවල් අපි තාම හදාගත්තේ නැහැ. අපි ඒක බලමු දැන් ප්‍රෝග්‍රෑම් එක රන් කරලා. පළවෙනි එක තමයි මේ ABC තුනම ඕෆ් වෙලා තියෙන අවස්ථාව. එතකොට මොකද වෙන්නේ? බල්බ් එක ඕෆ් වෙලා තියෙනවා. දැන් මම C කියන එක විතරක් ඔන් කරනවා. මොකද වෙන්නේ? ඒත් ඕෆ් වෙලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ A විතරක් ඕෆ් වෙලා තියෙදි BC ඔන් කරනවා. ඒත් ඕෆ් වෙලා තියෙන්නේ නේද? කියන්නේ මේ අවස්ථාව බිඳුව විය යුතුයි. හරිද? ඊට පස්සේ A විතරක් ඔන් කරනවා. දැන් මොකද වෙන්නේ? ඒත් ඕෆ් වෙලා තියෙන්නේ නේද? ඊට පස්සේ 1.1 කියන්නේ B off වෙලා AC දෙකම on වෙනවා. ඒත් off වෙලා තියෙන්නේ. හරි? ඊට පස්සේ C විතරක් off වෙලා AB විතරක් on වෙනවා. ඒත් off වෙලා තියෙන්නේ. තුනම on වුණොත් විතරයි එක වෙන්නේ. ඔන්න සත්‍යතා වගුව නිර්මාණය වෙන ආකාරය. හරිද? හරිද? සත්‍යතා වගුව නිර්මාණය වෙන ආකාරය. AND වාරයක් දෙකක් එකට එකතු කරලා මේ පරිපථය නිර්මාණය වුණේ. අපි බලමු ඊළඟ එක. මෙතනින් මම save as ගිහිල්ලා මේකම save කරනවා වෙනත් මොකකින් 5 3 කියලා මෙතන. හරි. දැන් එතකොට අපිට මේ program එක හදාගන්න ලේසි. මෙන්න මෙතන මේ AND ద్వාරය අයින් කරලා O ద్వාරය දාගන්නවා. දැන් බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න දැන් තුනම රන් කරනවා. හරි. ඉස්සෙල්ලා අපි ආයෙ සුපුරුදු ඕඩර් එකට මෙයන් තුනම ඔෆ් වෙලා තියෙනවා නම් ඒත් බල්බ් එක ඔෆ් වෙලා තියෙන්නේ. C විතරක් ඔන් කළොත් ඒත් ඔෆ් වෙලා තියෙන්නේ නේද? ඊට පස්සේ BC විතරක් B විතරක් ඔන් කළොත් C ඔෆ් වෙලා නෑ ඒත් ඔෆ් වෙලා තියෙන්නේ.
BC දෙකම on කළොත් ඔන්න ලයිට් එක on වෙනවා. ඇයි මොකද මෙතන O ద్వාරයක් තියෙන්නේ. ඒ කියන්නේ පුතේ එකක් විතරක් හෝ on වෙලා ආවයි කියන්නේ මේ පැත්තෙන් output එක එන්නේ. මේ පැත්තෙත් on වෙලා තියෙන නිසා මේක on වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාව එකක් වෙනවා. හරි. දැන් ආයෙ බලමු. මේක විතරක් on කරලා නෑ ඒත් නෑ. ඊට පස්සේ මේක ඒත් on වෙනවා. මොකද මෙතනිනුත් දෙකෙන් එකක් හරි on වෙලා තියෙන නිසා මේක on වෙලා තියෙන්නේ. හරි. ඒ කියන්නේ මේ අවස්ථාවත් එක. හරිනේ. ඊළඟට අපි මෙන්න මේක බැලුවොත් AB දෙකම on වෙලා තියෙනවා. C විතරක් off වෙලා තියෙනවා. ඒත් off වෙලා තියෙන්නේ. ABC තුනම on වුණොත් ඒත් බල්බ් එක on වෙනවා. ඒ කියන්නේ ඔන්න ඒකේ සත්‍යතාව වගුවත් හරි. අපිට ඊළඟට එනවා අවස්ථා හතරක් එන එකක්. මොකක්ද ඒක? ඔව් අවස්ථා හතරක් එන එකක් තියෙනවා. ඒකත් බලමු. හොඳයි. ඒකට නම් වෙන්නේ O ద్వාර දෙක සම්බන්ධ කරන්න වෙනවා නේද? හොඳයි. එතකොට O ద్వාර දෙකක් එක්ක N ద్వාරයක් සම්බන්ධ වෙනවා කියන්නේ පුතේ මම චුට්ටක් මේක අඩු කරනවා. මෙහෙමයි තියෙන්නේ. අපිට ඊළඟට මෙතන තියෙනවානේ තව O ద్వාරයක් මම ගත්තා. වයස් වලින් මම මේ දෙකත් කනෙක්ට් කරගත්තා. හරි. ඔන්න දැන් මේක හරි. හැබැයි පුතේ දැන් මෙතන ABC D කියලා එකක් තියෙනවා. පේනව නේද? D කියන නිසා අපිට මෙතනට තවත් පේලියක් ඇතුළත් කරගන්න වෙනවා. හරි. එතකොට සාමාන්‍යයෙන් D කියලා කියන්නේ පුතේ දැන් ඔයගොල්ලෝ දැක්කා ඉස්සෙල්ලා මේ අපේ සර්කිට්ස් එක බලනකොට ඉන්පුට් දෙකක් තියෙනවා නම් එකිනෙකට වෙනස් අවස්ථා හතරයි. හරිද? තුනක් තියෙනවා නම් 8යි. හතරක් තියෙනවා නම් කීයක් එනවද? 16ක් එනවා. හරි 16ක් එනවා. ඒ කියන්නේ මේ වගේම තව දෙකක් ගන්න වෙනවා පහලට. ඔන්න වගුව හැදෙන්නේ මේ ආකාරයට. හරි. අපි ඒකත් හදමු ඉතින්. එතකොට වෙන්නේ මේ D කියන කොලම් එකේ පුතේ හැමතිස්සෙම එකින් එකට මාරු කර කර යන්න ඕනේ. 0.1යි මාරුවෙන් මාරුවට යන්න ඕනේ. ඊට පස්සේ C කියන කොලම් එක මේ B කලින් B එක ගත්තා වගේ දෙකෙන් දෙකට 0.1යි මාරු කර කර ගන්න ඕනේ. හරි. මේ වගුව හදාගන්න ලේසි ක්‍රමයක් මම මේ ඔයාලට කියන්නේ. ඒ කියන්නේ දැන් පළවෙනි දෙක බිඳුවනේ, දෙවෙනි දෙක 1 මේ විදිහට. ඊපස්සේ ආයි ඊළඟ දෙක බිඳුව.
හරිද? ඊට පස්සේ මේකේ වෙන්නේ මොකද්ද? 4න් 4ට තමයි අපි 0.1 මාරු කරන්න ඕනේ. මේකේ 8න් 8ට මාරු වෙන්න ඕනේ. කියන්නේ පළවෙනි 8ම 0.8ක් එනවා. ඊළඟ 8 1 වෙනවා. හරි. එතකොට දැන් ඔන්න අපි ප්‍රෝග්‍රෑම් එක රන් කරමු නේද? මෙතනින් පළවෙනි අවස්ථාව සියල්ලම ඕෆ් වෙලා තියෙනවා නම් කොහොමත් මෙතන අවුට්පුට් එක 0 වෙලා අපිට පෙන්නනවා. මෙතන හරි. ඊට පස්සේ තියෙනවා පුතේ D එක විතරක් ඔන් කරලා බලන්න. ඒත් ඕෆ් වෙලා තියෙනවා. ඊට පස්සේ C එක විතරක් ඔන් කරලා බලනවා. ඒත් ඕෆ් වෙලා තියෙනවා. ඊට පස්සේ CD දෙකම ඔන් කරලා බලනවා. ඔන්න එතකොට නම් ඔන් වෙලා තියෙනවා. නේද? ඇයි එහෙම වුනේ? දැන් බලන්න පුතේ මෙතන AND ද්වාරයක් නේ තියෙන්නේ. AND ද්වාරයක් තියෙන නිසා මොකද වෙන්නේ? ඔව්. මෙතන දෙකම ඉන්පුට් වුණා. දෙකම ඔන් වෙලා තියෙන නිසා ඉන්පුට් දෙකම එක එන්න දෙපැත්තෙන්ම. ඒ නිසා මෙතනින් අවුට්පුට් එක එක වෙනවා. දැන් මෙතන O ද්වාරයක් තියෙනවා. දෙකම ඔෆ් වෙලා තියෙන නිසා මෙතන බිඳුවයි. ඒ හින්දා මොකද වුනේ? මේ පැත්තෙන් බිඳුව ආවා, මේ පැත්තෙන් එක ආවා. ඉතින් මෙතනත් O ද්වාරයක් තියෙන්නේ. දෙපැත්තෙන් එකක් හරි එකක් විදිහට ආවා නම්, එක ඉන්පුට් එකක් විදිහට ආවා නම් එයාට බල්බ් එක ඔන් කරලා දෙන්න පුළුවන්. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නෑ. අපි ඊළඟට බැලුවොත් මොකද්ද? දැන් අපි ඉන්නේ මෙන්න මේ අවස්ථාවේනේ. රයිට්. මේ දෙක මෝෆ් කරලා මෙහා විතරක් ඔන් කරනවා. ඒත් බල්බ් එක ඔන් වෙනවා නේද? ඒත් බල්බ් එක ඔන් වෙනවා. ඒ කියන්නේ B විතරක් ඔන් වෙන අවස්ථාව. ඒක නිසා අපි මෙතන මේක එක කියලා ගන්න ඕනේ. දැන් එතකොට එතන හරි. ඊට පස්සේ ආයෙ අපි බලුවොත් B සහ D විතරක් ඔන් කරනවා. B සහ D විතරක් ඔන් කරනවා. ඒත් හරි. ඒත් ඔන් වෙනවා නේද? ඒ කියන්නේ B සහ D විතරක් ඔන් වුණා කියන්නේ ඒත් මෙතන ඔන් වුණා. ඊළඟට මෙතන බලන්න B C විතරක් ඔන් වෙනවා. මොකද වෙන්නේ? ඒත් ඔන් වෙනවා මෙතන නේද? ඊට පස්සේ මෙතන වෙන්නේ මොකද්ද? A විතරක් ඕෆ් වෙලා BC ඔක්කොම ඔන් වෙනවා. BCD තුනම ඒත් yes ඒත් ඔන් වෙනවා. ඊළඟ අවස්ථාව බලන්න මෙන්න මෙතන පොඩක් බලන්න හරියටම. දැන් මෙතනින් එහාට A දිගටම ඔන් වෙලා තියෙන්නේ. අනිත් තුනම ඔෆ් වෙලා තියෙනවා. මොකද වෙන්නේ? ඒත් මෙතන ඔන් වෙලා තියෙනවා. ඊළඟට බලන්න මෙතන A ඔන් වෙලා මොකද වෙන්නේ? අනිත් A ඔන් වෙලා D විතරක් ඔන් වෙනවා. හරි? මොකද වෙන්නේ? ඇත්තටම පුතේ මෙතනින් එහාට හොඳට බලන්න මේ A කියන ස්විච් එක දිගටම මෙතනින් එහාට ඔන් වෙලා තියෙනකොට ඇත්ත වශයෙන්ම වෙන්නේ මෙතන මේකයි. O කියන ద్వාරයක් මෙතන තියෙන්නේ. මේ O කියන ద్వාරයේ හරිද? එකක් හරි මෙතන ඉන්පුට් වුණා කියන්නේ මෙතනින් අවුට්පුට් එක දෙන්නේ 1. හරිද? ඒක නිසා මෙතනට එන්නේ O ద్వාරයක්නේ. මේ එක මෙතනින් ආවහම මෙතනටත් එක ඒ විදිහට ඉන්පුට් වුණාම මේ පැත්තෙන් මොකක් වුණත් හරිද? 0 වුණත් මොකද වෙන්නේ? මේ පැත්තෙන් ඒත් O ద్వාරයක් තියෙන නිසා එක පැත්තකින් හෝ එක ඉන්පුට් වෙලා එන හින්දා බල්බ් එක ඔන් වෙනවා. ඒ කියන්නේ මේ A කියන ස්විච් එක විතරක් ඔන් වෙලා තිබුණත්
ප්‍රමාණවත් මේ සර්කිට් එක මෙතනින් එහාට ඔන් වෙනවා. ඉතින් මෙතනින් එහාට තියෙන සියලුම අවස්ථා බැලුවොත් පුතේ ඇත්ත වශයෙන්ම මොකද වෙන්නේ? ඔක්කොම ඔන් වෙනවා මේ පැත්තෙන් මොකක් ආවත්. හරි? ඒක නිසා අපිට මෙතනින් එහාට අමුතුවෙන් බලන්න දෙයක් නැහැ. ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවල් සියරම එක හැටියට අපිට ගන්න පුළුවන්. හරිද? අපි බලමුකෝ ඒත් මම දැන් මේ ඔක්කොම වෙනස් කරලා මම ඔයාලට ඒත් පෙන්නන්නම්. එහෙම වෙනව නේද කියන එක. හරිද? දැන් බලන්න. ඔන්න දැන් මං රන් කරා. ඒ විතරක් ඔන් කළා. මොකද උනේ? අනිත් පැත්ත ඔක්කොම ඔෆ් වෙලානේ තියෙන්නේ. ඒත් මෙතනින් එක විතරක් එන නිසා ඕ ద్వාරයක්, මෙතනත් ඕ ద్వාරයක් නිසා මෙතනින් එනවා. ඊළඟට බලන්න මේක විතරක් ඔන් කළා. ඒත් ඔන් වුණා. මේක ඔෆ් කළා මේක විතරක් ඔන් වෙනවා ඊට පස්සේ. හරිද? ඒත් ඔන් වුණා. දෙකම ඔන් වුණා මේ පැත්තේ. B විතරක් ඕෆ් වෙලා ඒත් ඔන් වුණා. AB විතරක් ඔන් වෙනවා මේ දෙක ඕෆ් වෙලා. ඒත් එහෙමයි. C විතරක් ඕෆ් වෙලා තියෙදි AB D තුනම ඔන් වෙනවා. ඒත් එකමයි. මෙහෙම තියෙදි ඒත් ඔන් වෙනවා. සියල්ලම ඔන් වෙනවා. කොහොම කරත් පරිපතේ වෙනසක් වෙන්නේ නැහැ. නේද? ඉතින් ඔන්න ඕක තමයි ඔය අපිට ඉගෙන ගන්න තිබුණු පාඩම අද දවසේදී. ඇත්තටම මේක ටිකක් ඔයාලට එකපාරටම මේක නුහුරු ගතියක් වගේ දැනෙනවා වෙන්න පුළුවන්. ඒ වුණත් මේක ඉදිරියේදී පුතේ ඉගෙන ගන්න තියෙන දෙයක්. ඉතින් මේ මල්ටිමීඩියා ලොජික් කියන software එක download කරගෙන ඔයාලා try කරලා බලන්න. ඉතින් එතකොට ඔයාලට මේකේ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒක සෑහෙන්න ගොඩක් දුරට ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් ඉස්සරහට අපිට කරන්න තියෙන පාඩම් එක බලද්දී. හරිද? එහෙමනම් අපිට අදට නියමිත මේ පාඩම මෙතනින් අවසන් කරනවා. දැන් මම ඔයාලට මේ ප්‍රෝග්‍රෑම් එකේදී කරපු සියලුම මල්ටිමීඩියා ලොජික් ඒ ෆයිල්ස් මේ පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ලින්ක් එකක් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. ඕගොල්ලෝ try කරලා බලන්න. මේ software එක download කරගෙන install කරලා අපි ඊළඟ පාඩමේ නැවත හමු වෙමු. ආයුබෝවන්.